හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඊයේ පන්ති තිබෙන්නේ නැහැ. මම ඔඩියෝ වොයිස් මෙසේජ් එකක් වලට දැම්මා. හේතුව මේ ළමයි ගණනාවකට සම්බන්ධ වෙන්න බැහැ කිව්ව නිසා. ඒත් අපි පන්ති පටන් ගන්නවා ඊයේ 8 දෙනෙක් සම්බන්ධ වුණා. ඒ කට්ටියද නැද්ද මන්ද? හරි කොහොම හරි කමන්නේ. අපි පටන් ගන්න. ඒතකොට දැන් බදාද තමයි අධිකටම තියන්න වෙන්නේ. මොකද මේ අඟහරුවත් තියන්න බෑ. මේ සිංහල ළමයි පන්තියක් කියලා ගැටලුවක් නිසා. ඒතකොට බදාද වටදියක් වක් නෑ. මට බදාද කරන්න පුළුවන්. බදාද දිගටම පන්ති කරමු. හරි එතකොට අපි එදා මේ අර ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් කෙරුවා. ඒකේ නැවතුණු තැන්වල පටන් ගමු. පටන් අරන් තවත් අලුත් පේපර් එකක් අද කරන්න පටන් ගමු. දෙවෙනි වාර පරීක්ෂණ වලට අදාළ. Right, okay, we stopped at this right, fourth one. හතරවෙනි එක අපි නැවතුනේ මේ පේපර් එකේ මේක අපි කෙරුවා මේ දෙවන වාර පරීක්ෂණය පෙරවරු ප්‍රශ්න පත්‍රයක් රිහර්සල් ටෙස්ට් එකක්. මේකේ අපි we stopped at the third one. හරි අපි දැන් හතරවෙනි ප්‍රශ්නේ තමයි කරන්න තියෙන්නේ. හතරවෙනි එකේ කියනවා තොරතුරු පද්ධතියක් කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. හරි. තොරතුරු පද්ධතියක් කියන්නේ කුමක්ද කියලා අහපුවම මේකට දැන් ඔයාලට දැන් උත්තරයක් මේ තියෙන්න ඕනේ. අපේ 11 වසරේ දෙවෙනි පාඩම. 11 වසරේ දෙවෙනි පාඩම මේ තොරතුරු පද්ධතියක් කියන එක. හරි. හරි හිතන්න බලන්න මොකද්ද මේ තොරතුරු පද්ධතියක් කියන්නේ කියලා? දැන් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි සියලු දෙනා දන්නවා. හරි. What is a system? What is a system? හරි එතකොට මේ පද්ධතියක් ගත්තාම පද්ධතිය කියන මූලික සංඝටක තියෙනවා. basic elements තියෙනවා පද්ධතියක. පද්ධතියක් ගත්තාම basic elements විදිහට අපි සලකන්නේ මොකද්ද? මූලික සංඝටක මොනවද පද්ධතියක තියෙන? කියන්න බෑනේ කවුරු හරි? මූලික සංඝටක මොනවද පද්ධතියක තියෙන? ගායන කියන්නේ මූලික සංඝටක මොනවද පද්ධතියක තියෙන? ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන. ඔව්. පද්ධතියක තියෙන මූලික සංඝටක විදිහට අපි සලකන්නේ ආදාන සැකසුම ප්‍රතිදාන. basic elements of a system. Input, process and output. ඊට පස්සේ මෙතන යනවා තොරතුරු පද්ධතියක් කියන කුමක්ද? තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? කවුරු හරි කියන්න බෑනේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා? පද්ධතියක් කියන්නේ යම්කිසි අරමුණක් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුතුව වැඩ කරන සංඝටක සමූහයක එකතුවක්. පද්ධතියක් කියන්නේ බයිසිකලයක් ගත්තොත් පද්ධතියක්, ගහක් ගත්තොත් පද්ධතියක්, මනුෂ්‍ය ශරීරයේ පද්ධතියක්. හරි? පුටුවක් ගත්තොත් පද්ධතියක්. හරි? මේකේ පද්ධති කර්තව්‍යයක් තියෙනවා. මේ පද්ධති කර්තව්‍ය ඉෂ්ට සිද්ධ කරන්නට මේකේ අවයව සියල්ලම අන්තර් සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරීම තමයි පද්ධතියක් කියන්නේ. ඉතින් මේ අදහස කැටි කරලා විභාගෙට ලියන්න ඕනේ. පද්ධතියක් කියන්නේ කොහොමද කියපුවා. හරි? පද්ධතියක් කියන්නේ යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවක්. ඒතර මේ ලෝකේ අපි දකින සියලු දේවල් පද්ධති. හරි?
ඊට පස්සේ අපි එනවා මේ පද්ධතිය හරහා අපි එනවා තොරතුරු පද්ධතිය. පද්ධතියක සංඝටක අපි දන්නවා ආදාන ක්‍රියාවලී ප්‍රතිදාන. ඒතර තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. හරි? රයිට්. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතිය. හරි. අපි ගන්න අමු දත්ත තොරතුරු බවට පත් කරනවා නම් යම්කිසි දෙයක් ඒක අපි කියනවා තොරතුරු පද්ධතියක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා a system which converts data into information. A system which converts data into information is called an information system. තොරතුරු පද්ධතියක් කියනකොට අපි සියලු දෙනා දැනගන්න ඕනේ දැන් පාසලක් ගත්තාම පාසලේක කබඩ් එකක් ගත්තාම මේක ඇතුලේ තොරතුරු පද්ධතියක් තියෙනවා. මේ තොරතුරු කොහොමද නිර්මාණය කරගත්තේ? දත්ත එකතු කරලා. දත්ත තොරතුරු බවට ඉස්කෝලේදීපත් කරනවා. ළමයින්ගේ ප්‍රතිඵල විශ්ලේෂණ ඔක්කොම ගොනුගත කරලා ෆයිල් එකකට දානවා. ෆයිල් එකකට දාලා ඒක කබඩ් එකකට දානවා. එතකොට මේ තොරතුරු තමයි රැස් කරන්නේ පාසලේ. ඒ තොරතුරු රැස් කරන්න පාදක උනේ මොනවද? දත්ත ගොනුගත කිරීමෙන් තමයි තොරතුරු නිර්මාණය කරගන්නේ. ඒතර පාසලේ මේ කබඩ් ගණනාවක් පුරවලා තියෙන්නේ දත්ත වලින්. පාසලේ පරිගණකය ගත්තොත් පරිගණකයේ හાર્ඩ් ඩිස්ක් එක පුරවලා තියෙන්නේ තොරතුරු වලින්. ඒ තොරතුරු නිර්මාණය කරගෙන කියන්නේ දත්ත වලින්. එහෙනම් අපි තොරතුරු පද්ධතියක් කියන එක system which converts data into information. අපි තොරතුරු දත්ත තොරතුරු බවට පත් කරගන්නා පද්ධතියක් අපි තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වනවා. ඉතින් ඒක ඔයාගේ නිර්වචනය දෙන්න පුළුවන්. පොතේ තියෙන එක කටපාඩම් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මේකට තමන්ට උත්තරයක් දෙන්න පුළුවන්කම වැදගත් වෙන්නේ. right දෙවෙනි එක පරිගණක පාදක පාසල් පුස්තකාල පද්ධතියක් මගින් පුස්තකාලයාධිපතිට ලැබෙන ප්‍රයෝජන දෙකක් හා ශිෂ්‍යයින්ට ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න. හරි? computer based information system එකක්. computer based library system එකක් ගත්තොත් දැන් සාමාන්‍ය පුස්තකාල පද්ධතිය වලට අපි ගිහින් තියෙනවා. එතනදී අපිට ගොඩාක් ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ සාමාන්‍ය මේ පුස්තකාල පද්ධතියත් තුළ. දැන් අද වෙනකොට පරිගණක පාදක පුස්තකාල පද්ධතියක් තමයි බිහි වෙලා තියෙන්නේ. හරි computer based library system එකක්. ඒතර මේකෙදි පුස්තකාලයාධිපතිට සහ ළමයින්ට ලැබෙන වාසි දෙක ගන්න ලියන්නලු. හරි? හිතන්න බලන්න. මොනවද වාසි කියලා මෙතන? කියන්න බලන්න එක්කෙනෙක්. කවුද කියන්නේ? කාර්යක්ෂම පොත් සොයාගත හැකි වීම. කාර්යක්ෂමව අපිට ඉතා ඉක්මනින් පොත් සොයා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ළමයෙක් ගත්තොත් පුස්තකාලයට එන ළමයෙක්ට ගෙදර ඉඳලා දැනගන්න පුළුවන් මේ පුස්තකාලේ මේ අහවල් පොත තියෙනවද නැද්ද කියලා මේ අවස්ථාවේදී. හරි? මේක ඔන්ලයින් සම්බන්ධ වෙලා තියෙන පරිගණකයට. එතකොට මේ ගෙදර ඉඳලා ළමයින්ට ඔන්ලයින් දැනගන්න පුළුවන් මේ පුස්තකාලේ මේ මොන පොත්ද දැන් තියෙන්නේ කියලා. එතකොට එයා ගත්ත පොත්වල කාලය ඉක්ුත් වුණාද නැද්ද කියලා ගෙදර ඉඳලා ළමයින්ට දැනගන්න පුළුවන්. එතකොට මේ පුස්තකාලයාධිපතිට ටග් ගාලා යා ඉන්න මේසේ ඉඳලම දැනගන්න පුළුවන් මේ කොච්චරක් දැන් මේ අපි නවකතා පොතක් ගත්තොත් ගම්පෙරළිය ගත්තොත් ගම්පෙරළිය කියන පොත් කීයක් දැන් පුස්තකාලේ තියෙනවද මේ පොත් කොතනද තියෙන්නේ කියලා පුස්තකාලයාධිපතිට මේසේ ඉඳගෙනම කියන්න පුළුවන්. දැන් මේ අහවල් දැන් මේ පොත් මෙච්චර ප්‍රමාණයක් අරන් ගියාය මේ අය පොත් පෙරලන්නේ මොකුත් නැහැ. ඒ සිස්ටම් එක දිහා බලලා එයා ටග් ගාලා කියන මේ අය පොත් අරන් ගිහිල්ලා තිනවා මේ පොත් මේ දවස්වල එන්න නියමිතයි. එතකොට මේ පොත් සංඛ්‍යාවක් දැන් ලයිබ්‍රරියේ තියෙනවා ඒවා තියෙන්නේ මේ අහවල් තැන. අන්න ඒ වගේ මේ එතකොට මේ පුස්තකාලයාධිපතිට මේ තීරුකේත පද්ධතියක් භාවිතා කරන්න පුළුවන් මේ පොත් නිකුත් කිරීම සහ ලබා ගැනීම සම්බන්ධව. Ability to use a barcode to maintain issues and receipts of books. හරි? එතකොට තව පුස්තකාලයාධිපතිට මේ
දැන් පොත් පරක්කු වෙලා දෙන අයගේ දඩ කොච්චරක්ද කියලා ආයේ හදන්න දෙයක් නැහැ මේ කොළ කඩදාසි අරගෙන. ඔටෝමැටිකලි මේ මෙච්චරක් මෙයාගේ දඩ මෙයා ගෙවන්න ඕන කියන එක සටහන් වෙනවා. ability to automatically calculate fines and late returns. හරි. කොච්චර දවස් ගණන් පරක්කුද ඒකට ෆයින් එක කොච්චරක්ද? ability to calculate fines automatically. එතකොට පොත් කාර්යක්ෂම සොයා ගැනීමේ හැකියාව. මේ වගේ මේ දෙපැත්තටම තියෙනවා. එතකොට මේ පොත් ලයිබ්‍රරියෙන් අරන් ගිය අයගේ ගොනුවක් නඩත්තු කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඒක පරිගණකයේමයි නඩත්තු වෙන්නේ. මේ ටග් ගාලා බලන්න පුළුවන් කවුද මේ පොත් ගෙනිච්ච පිරිස. එතකොට මේ පොත් මේ වෙනකන් බාර දීලා නැති අයගේ ලයිස්තුවක් වෙනම නිර්මාණය වෙනවා පරිගණකය තුල. එතකොට පුස්තකාලය අධිපතිට ඒ වගේම මේ පොත් ලයිබ්‍රරියෙන් ගන්න අයට මාර්ගත ආකාරයට පොත් වෙන් කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ගෙදර ඉඳලම පොත වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා පුස්තකාලයෙන් මේ පොත ගන්න පුළුවන්. ගෙදර ඉඳලා මෙයා මේ පොත වෙන් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ online system for remote reservation and searching for books. හරි. ගෙදර ඉඳලම පොත් හොයන්න පුළුවන්. ඒවා ගෙදර ඉඳලම reservation කරන්න පුළුවන් remotely. පොතේ බලන්න පොතේ මේවා තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා මේකෙදි දැන් පුස්තකාලේ දැන් පාසලක තියෙන පුස්තකාලයන් නම් කාර්යාලයත් සමග සම්බන්ධයි. ළමෙක් අසීම සහතිකයක් ගන්න ආවොත් එයාට මේ අසීම සහතිකය දෙන්න අවශ්‍ය ක්‍රමවේදය දැන් පුස්තකාලේ බාර දීලා විදුහල්පතිතුමාට මේ මොහොතේම කාර්යාලයේ ඉඳලා දැනගන්න පුළුවන්. නැත්තම් ළමයා පුස්තකාලයට යවලා පුස්තකාලය අධිපතිගෙන් ලියුමක් අරන් ඇවිල්ලා විදුහල්පතිතුමාට බාර දීලා මේ වගේ මැනුවල් සිස්ටම් එකක් නෙමෙයි තියෙන්නේ. හරි. ඒ වලෙම පරිගණකේ හරහා විදුහල්පතිතුමාට මේක ඔන්ලයින් දැනගන්න පුළුවන් මෙයා පොත් ඔක්කොම දීලා තියෙන්නේ කියලා. Alright, facility to confirm the return of the library books by the students when issuing leaving certificates. අන්න ඒ වගේ පහසුකම් රාශියක් තියෙනවා. මේවා පොතේ බලලා ඒවට උත්තර වල හොයන්න ඕනේ මේක. right. ඊට පස්සේ යනවා තොරතුරු පදයක් කරන පරිගණක පාඩේ පාසල් පුස්තකාල හරි. then third one. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය SDLC ප්‍රධාන පියවර 4ක් ලියන්න. එතකොට SDLC එක ගත්තාම SDLC එකේ පියවර කීයක් තියෙනවද? 6ක් තියෙනවා. පියවර 6ක් තියෙනවා. There are 6 steps. There are 6 steps. කාටද මතක පියවර 6? අවශ්‍යතාව හඳුනා ගැනීම. හරි. අවශ්‍යතාව හඳුනා ගැනීම 1. 2. විසඳුම සැලසුම් කිරීම. විසඳුම් සැලසුම් කිරීම. 3. විසඳුම කේතනය කිරීම. විසඳුම් කේතනය කිරීම. පරිගණක භාෂාවක් භාවිත කරලා විසඳුම් කේතනය කරනවා. 4. විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ තියෙනවා නම් ඒ දෝෂ ඉවත් කිරීම කරනවා මේ යදියේ. testing and debugging. testing and debugging. 5. පද්ධතිය පිහිටුවීම. පද්ධතිය පිහිටුවීම. 6. පද්ධතිය නඩත්තු කිරීම. නඩත්තු කිරීම. එතකොට ඉංග්‍රීසියෙන් අපි කියනවා identification of requirements පළවෙනි අදියර. identification of requirements. අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවෙනි එක designing the solution. හරි. විසඳුම් සැලසුම් කරණය කිරීම. තුන්වෙනි එක coding the solution. අපේ විසඳුම් කේතනය කිරීම තුන්වෙනි එක. හතරවෙනි එක testing and debugging. හරි. පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. 5 deployment of the system. පද්ධතිය ක්‍රියාවේ යෙදවීම. 6 වෙනි එක maintenance of the system. පද්ධතිය නඩත්තු කරගෙන යනවා. ඒ අතරේ අපිට ගැටලු වෙනවා. ඒ ගැටලු निराකරණය කරන්න නඩත්තු කරගෙන යෑම තමයි ඒ කියන්නේ. ඒතර මේ 6ක් තියෙනවා. 6න් වාගෙන් 4ක් අහන්න. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ප්‍රධාන පියවර 4ක් ලියන්න. ඒතර මේවා ලියන්න ඉතින් කටපාඩම් කරගෙන තියෙන්න මේවා. කටපාඩම් කරනවා කියන්නේ ගිරෙක් වගේ කටපාඩම් කරනවා නෙමෙයි. ඔළුවට මේක දාගෙන ඉස්සෙල්ලම identification of requirements අවශ්‍යතා හඳුනා ගැනීම. මොකටද මේ දේ අපි කරන්නේ කියලා ඒක හඳුනා ගන්නට ඕනේ. එතකොට මේ අවශ්‍යතා වලට විසඳුම් මොනවද තියෙන්නේ? මේ විසඳුම් සැලසුම් කරන්න ඕනේ.
ඒ විසඳුම් සැලසුම් කරගන්න බැරි නම් මේම පද්ධතියක් පටන් ගන්න වැඩන්නේ. හරි. එහෙනම් ආන් ඒ ටික තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි එක අපි අත්තුරු පද්ධතියක් හා පරිගණක පාදික තොරතුරු පද්ධතියක් අතර ප්‍රධාන වෙනස්කම් දක්වන්න. right. ඒ කියන්නේ manual information system and the computer based information system. What are the main differences between manual information system and the computer based information system? මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද? හරි. right. කෙනා කියන්න බෑ වෙනස්කම්. තොරතුරු සකසා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වීම. manual අත්තුරු තොරතුරු පද්ධතියක් ගත්තාම තොරතුරු රැස් කරගන්න විශාල කාල ප්‍රමාණයක් යනවා. ඔයාලා දන්නවා අපේ පාසලේ තියෙන අත්තුරු තොරතුරු පද්ධතියක් මේක සකස් කරන්න ගියා. දැන් නාම ලේඛන ලකුණු කිරීම බලන්නකෝ. නාම ලේඛන ලකුණු කරලා පන්ති වලින් නාම ලේඛන කාර්යාලයට ගෙන්න ගන්නම එදා දවසම දඟලන්න ඕන. ගේන්නේ නැහැ වෙලාවට. ඊට පස්සේ නාම ලේඛන එකතු කරලා ඒ දවසේ ළමයි පැමිණීම ඉස්කෝලේ මේ පළවෙනි පීරියඩ් එක අවසන් වුණොත් ඔෆිස් එකේ සටහන් වෙන්න ඕනේ. මේක කොච්චර අමාරු කාර්යයක්ද? මේක ලේසි කටයුත්තක් නෙමෙයි පාසල තුල. නාම ලේඛන ඔක්කොම ගෙන්නගෙන ලොකු හයි කරලා තියෙන වයිට් බෝඩ් එක එදා දවසේ ගෑනු ළමයි පිරිමි ළමයි පැමිණීම සටහන් කරන්න ඕනේ කාර්යාලයේ. ඒවා අත්‍යවශ්‍ය දේවල්. ඒවා කෙරෙහි හැකිද ලේසියෙන්? කරන්න බෑ. හරි අමාරු වැඩක්. කම්පියුටර් බේස් සිස්ටම් එකක් තියෙනවා නම් පරිගණකයෙන්ම මේ ටික ඔක්කොම සටහන් වෙනවා. ළමයි ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට එනකම සටහන් වෙනවා අහවල් ළමයි ආවා කියලා. කම්පියුටර් බේස් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක. හරි. තව එකක් වෙනද වන්? දත්ත ගබඩා කිරීමට විශාල ඉඩකඩක් වැය වීම. very good. දත්ත ගබඩා කරන්න ගියාම විශාල ඉඩ ප්‍රමාණයක් යනවා manual data base එකේ. ඔයාලා බලන්න කාර්යාලයේ පුරවලා තියෙන කබඩ් වලින්. many cupboards inside the office. right? මේ විදුහල් පෙත්තුමාටත් ටික දවසකින් එළියට යන්න ඕනේ. ඒ කබඩ් පිරෙනවා මේ තොරතුරු වලින්. ඒතර computer based information system එක ගන්න නම් in a very small area you can store everything. That is really because of a hard disk that is used in the computer. එහෙම නැත්නම් flash pen එක, external hard disk එක. මේ වගේ ඉතා චූටි ඉඩ ප්‍රමාණයක විශාල තොරතුරු ප්‍රමාණයක් අපිට ගබඩා කර ගැනීමේ හැකියාව තියෙනවා computer based information system එක. manual එකක ඒක කරන්න බෑ. Right, any other? දත්ත නොයෙක් ව්‍යසන වලට භාජනය වීම. ඔව් අන්න හරි. දත්ත අපි මේ එකතු කරන දත්ත මොකද වෙන්නේ? ගොඩාක් හරි අඩු security එකක් තියෙන්නේ. විනාශ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔෆිස් එකේ උළු කැටයක් කැඩලා තිබ්බොත් මේ වතුර උඩින් වැක්කිරලා මේ කබඩ් අස්සට වතුර ගිහින් මේ සියල්ලම දත්ත විනාශ වෙලා යන්න පුළුවන්. right? එතකොට මේ පරිගණක පාදික තොරතුරු පද්ධතියක නම් පරිගණකයේ කැඩලා බිඳලා ගියත් තවත් තැනක මේකේ ගබඩාවක් තියෙනවා. එක තැනක නෙමෙයි තියෙන්නේ. මේ හවස් වෙනකොට හවස වරුවේදී මේ දත් ඔක්කොම CD එක ෆ්ලෑෂ් පෙන් එකකට බෑකප් කරනවා පාසලේදී. උපස්ථාචායනයක් පිළිටුවා ගන්නවා. ඒතර මේ වගේ threats වලට data threats වලට ගොදුරු වෙන්නේ නැහැ. right? Data is often open to a lot of threats. ඒ කියන්නේ මේ මොනවද manual database එකේ. එතකොට computerized ගත්තොත් security can be ensured with backups and the use of passwords. හරි? මුරපද භාවිතා කරලා ඒවයි security එක අනවශ්‍ය අයට මේ data වලට access කරන්න බෑ. නැත්නම් කබඩ් එකේ ඉබ්බ තියෙනවා. ඉබ්බ කඩලා කබඩ් එක තුළ තොරතුරු ගන්න පුළුවන් මිනිස්සුන්ට. manual database එකේ. But if your data is stored in a computer, nobody can enter the computer. Password එක දැනගන්න ඕනේ. දැනගත්තත් එයාට sharing facilities දීලා නැත්නම් server එකට ඒ ගන්නත් බෑ. ආන් ඒ වගේ ලොකු security system එකක් තියෙනවා computer based information system එකක් තුල. ඉතින් ඒවා පොතේ කියවලා මේවට තොරතුරු වෙන වෙනම ඔයා මේ ප්‍රශ්න පත්‍රات එක්ක සාකච්ඡා කරලා ඒවා ගන්න ඕනේ. පාඩම කරලා ගන්න ඕනේ. මේ වැඩ කරන අතරතුරේදී. Right, let's move to the next one. ඊතරම් අත්තිරු දත්ත පාදයේ සහ පරිගණක පාදයක තොරතුරු පද්ධතිය ඕන තරම් තියෙනවා කියන්නේ. right. පස්වෙනි එක ඇල්ගොරිතම් එකක් යනු කුමක්ද? ඇල්ගොරිතම් එකක් යනු කුමක්ද? හරි. ඕක දැන් මේ ඇල්ගොරිතම් එකක් කියන එක මේ මහ ලොකු දෙයක් නෙවෙයි ටක් ගාලා කියන්න පුළුවන්. කියන්න බෑනේ එක්කෙනෙක්
මොකද්ද මේ ඇල්ගොරිතම් එකක් කියන්නේ කියලා. what is an ගැටලු විසඳීමේදී පියවර දැක්වීම ක්‍රමය. අන්න හරි. ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක් හරි අපි ගැටලුවක් විසඳන්න ගියාම ඒ ගැටලුව විසඳන පියවරාකාර සැලසුම. හරි? මොකක් හරි ගැටලුවක් විසඳන්න ගියාම ඒකේ පියවරාකාර සැලසුම. An algorithm is a step by step procedure for solving a problem. ඉංග්‍රීසියෙන් කියනවා. An algorithm is a step by step procedure for solving a problem. මොකක් හරි ප්‍රොබ්ලම් එකක් සොල්ව් කරන්න අපි භාවිතා කරන පියවරාකාර සැලසුම. ඇල්ගොරිතම් එකක් කියන්නේ. මේ වගේ දේවල් පාඩම් කරගන්න බැරිද? ඕන කෙනෙක්ට පාඩම් කරලා ටක් ගාලා විභාගෙට ලියන්න පුළුවන්. ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක් හරි දෙයක් විසඳන්නත් භාවිතා කරන පියවරාකාර සැලසුම. step by step procedure for solving a certain problem. ගහක් කපන්න තියෙනවා මේ ගහ කපන්න නම් පියවරාකාර සැලසුමක් තියෙන්න ඕනේ. That is called the algorithm. මේ ගහ කපන ක්‍රමවේදය දන්නේ නැත්නම් ඔයාට ඒක කරන්න බෑ. ඒ ඇල්ගොරිතම් එක ඔයාට ඉගෙනගෙන තියෙන්න ඕනේ. එන්නේ ඒක තමයි ඇල්ගොරිතම් එකක් කියන්නේ. ජීවිතේ අපි හැම කෙනෙක්ම මේ මොකක් හරි තැනකට යනවා කියන්නේ ඇල්ගොරිතම්ස් ඉගෙන ගන්නවා. පාසලට යනවා කියන්නේ ඇල්ගොරිතම්ස් විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්නවා කියන එක. මිදුලට බහලා අම්මත් එක්ක මල් හදනවා කියන්නේ ඇල්ගොරිතම්ස් ගොඩාක් ඉගෙන ගන්නවා කියන එක. ගෙදර වතු පිටි වල වැඩ කරන්න තාත්තත් එක්ක එකතු වෙනවා කියන්නේ ඇල්ගොරිතම්ස් ගොඩාක් තාත්තගෙන් ඔය ඉගෙන ගන්නවා. තාත්තා මෙහෙ වරෙන් කියලා පොතක් අරගෙන උගන්වනවා නෙමෙයි. තාත්තා වැඩ කරන දිහා බලාගෙන ඔය ඇල්ගොරිතම්ස් ඉගෙන ගන්නවා. ඒවා තමයි ඇල්ගොරිතම්ස් කියන්නේ. ගෙදර තියෙන කාර් එකේ කෑලි ගලවලා හදනවා නම් ඇල්ගොරිතම්ස් ගොඩාක් ඉගෙන ගන්නවා. තාත්තත් එක්ක. බයිසිකලේ ගලවලා හදනවා නම් ඇල්ගොරිතම්ස් ගොඩාක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමන්ට තනියෙන් මේවා කරන්න පුළුවන්. මේක තමයි ඇල්ගොරිතම් කියන්නේ. පියවර ආකාර සැලසුම මේක කරන්න තියෙන්නේ. හරි? That is called the algorithm. ඔයා නාන්න ගියාමත් පියවර ආකාර සැලසුමක් තියෙනවා. That is called an algorithm. Right? ඒක තමයි ඇල්ගොරිතම් එකක් කියන්නේ. Right. පහත දැක්වෙන ව්‍යාජකයේ ප්‍රතිදානය ලියන්න. දැන් මේ ව්‍යාජකයේ ප්‍රතිදානය ලියන්නලු බාහන ප්‍රතිදානය ගන්න. එතකොට මෙතන කියනවා begin total is equal to 0. මෙතන මේ prime උඩ තියෙනවා for prime කියන එක prime නෙමෙයි count for count is equal 1 to 10. for count is equal 1 to 10. හරි? ඒක prime කියන තැන count වෙන්න ඕන. for count is equal 1 to 10 if count is prime. ප්‍රයිම් කියන්නේ මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා කවුරු හරි කියන්න බලන්න. දන්න කෙනෙක් ඉන්නවද? ඉන්නවද දන්න කෙනෙක්? කියන්න බලන්න. හරි තිලිනට මම YouTube link එක දාන්න. කියන්නකො ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා? සාධක දෙකක් පමණක් තියෙනවා. සාධක දෙකක් කියන්නේ එක සහ එම සංඛ්‍යාවෙන් විතරක් බෙදන්න පුළුවන් සංඛ්‍යා නේද? numbers that can be divisible by 1 and itself. මේවා අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. හරි. ඒක දැන් දන්නවනේ. දැන් මට output එක කියන්නකො මේකේ. tell me the output. එතන මතක තියාගන්න for prime කියන එක for count is equal 1 to 10. right? තියෙනවා repetition එක. for count is equal 1 to 10. count එක 1 ඉඳලා 10 දක්වා වෙනවා. 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ යටින් කියනවා if count is prime. මේ යද්දි count එක count කියන සංඛ්‍යාවට දැන් count කියන විචල්‍යය ඇතුළට වැටෙනවනේ 1 2 3 4 5 6 7 8 9 10 වැටෙනවනේ. ඒ වැටෙද්දි if count is prime count එකේ වැටෙන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව වන්න. then total is equal to total plus count. total එක බිඳුවයිනේ තියෙන්නේ. අර ප්‍රථමක සංඛ්‍යා ටික එකතු වෙනවා total එකට. ඕකනේ කියන්නේ. ඔන්න ඕක කියන මට උත්තරේ කියන්න බලන්න. try to get the answer. මේකේ උත්තරේ
කීය දෙන්නේ? ආදේශන ගත්තද උත්තරේ? වත්සල ගයනි අපේ අලුත් පුතා ගත්තද කවිෂ? සසික දැන් කට්ටියම නේද මම ප්‍රශ්න අහද්දි තිලෙන 34 24 ඔව් එක්කෙනෙක් උත්තරයක් දුන්නා 34 34 කියලා එක්කෙනෙක් දුන්නා අනික අය මොකද කියන්නේ? විහාරා රවිදු කාවින්දියා නිදිද? නේද ගණන් පොත අතර ගන්නකොටම නිින්ද යනවා. මේක ඊට අපන්නේ නේද? හරි. අපි බලමු මේක. දැන් මෙතන කියන්නේ මෙහෙමනේ කියන්නේ මෙතන. Here is my pen. Bring it. Right, give me 2 minutes. Right. මෙතන කියනවා මේක ආරම්භයේදී at the initial stage මේකෙදී මේ total කියලා දීලා තිනවා total is equal to 0 කියන්නේ විචල්‍යය. හරි. total කියලා විචල්‍යය දීලා තියෙනවා. දැන් මුල්ම stage එකේදී TOTAL total කියන්නේ 0. ඒක විචල්‍යය. It is for count is equal 1 to 10. It has තවත් විචල්‍යයක් එනවා COUNT count කියලා. ඒක එකේ ඉඳලා 10 දක්වා. ඒක වෙනස් වෙනවා. 1 වෙන්නත් පුළුවන්, 2 වෙන්නත් පුළුවන්, 3, 4, 5, 6, 7, 8, 9, 10. count එක මේ සංඛ්‍යා ඔක්කොම. ඒක එක වටයකදී 1, ඊළඟ වටේ 2, ඊළඟ වටේ 3 ඔය වගේ ඒක වෙනස් වෙනවා. හරි? ඊට පස්සේ යටින් කියනවා if count is prime මේ count එක prime නම් prime කියන්නේ මොනවද මෙතන? 2 prime number එකක්, 3 is a prime number, 4 is not, that can be divided by 2, so it's not a prime number, 5 is a prime number, 6 is not, 7 is a prime number, 8 is not, and 9 is not. The prime numbers between 1 and 10 you get only 1, 2, 3, 4. Right? ඔය ටික prime numbers වෙන්නේ. ඊට පස්සේ මෙතන කියනවා next stage is that TOTAL total is equal to total plus count. Total plus count. ඒක මේ process එක සිද්ධ වෙන්නේ if count is prime. count එක prime වෙන අවස්ථාවේදී පමණයි. එහෙනම් අපි මෙතන සැලකුවොත් total එක බිඳුවයි බිඳුවට දෙක එකතු වෙනවා. ඇයි මේ එක එකතු වෙන්නේ ඒක prime number එකක් නෙමෙයිනේ. දෙක එකතු වෙනවා. ඊට පස්සේ total එක කීයද? total එක total is equal to 2. total එක දෙක වෙනවා. ඊට පස්සේ රවුම කැරකිලා යනකොට දැන් total එක දෙකයිනේ මෙතන. දෙකයි. දෙකට ඊළඟ prime එක එකතු වෙනවා. මොකක්ද? 3. දෙකට 3ක් එකතු වුණාම මොකද total එක
ඊළඟ අවස්ථාවේදී 5 බවට පත් වෙනවා. හරි. ඊළඟ අවස්ථාවේදී 5 බවට පත් වෙනවා. right. ඊට පස්සේ ආයෙ ඊළඟ වටේ කැපකිලා එනකොට ඊළඟට එන්නේ 5. 5 කියන්නේ කීයද? 5. ඊට පස්සේ මෙතන කවුන්ට් එක 5නේ. 5 එකතු වෙනවා ටෝටල් එකට. 5යි 10 බවට පත් වෙනවා ටෝටල් එක. මේක කැපෙනවා මේක කැපෙනවා දැන් 10යි. next 7 ආයි ප්‍රයිම් නම්බර් එක. එහෙනම් මේක ආයි 7 එකතු වෙනවා. එහෙනම් 10ට 7ක් එකතු වෙනාම 17යි. මේක යනවා. එතකොට TOTAL total is equal to 17. 17 වෙන්න ඕනේ total එක. Total is equal to 17. ඔන්න ඔය ටික තමයි සිද්ධ වෙන්නේ මේ ව්‍යාජකේතය තුල. එතකොට ඒක හිමීට මේ වගේ කටුකොලයක් අරගෙන you have to have a sketch and understand how this flows down. හරි. මේක පල්ලට ගිහින් මොකද්ද එන output එක කියන එක Taman දැනගන්න ඕනේ. Taman එක ගන්න ඕනේ. හරි. විභාගෙදී වගේ කීපයක් එනවා. මේ ටිකට අපි ලකුණු ගැනීම ඉතාල වැදගත් වෙනවා. Right, okay. Let's move to the next one. අපි ඊළඟට එමු. මම මේක YouTube link එක දානවා. එතකොට ඔයාලට බලාගත්ත එක. පහත දැක්වෙන ගැලීම් සටහනට අදාළ පැස්කල් ක්‍රමලේඛය ලියන්න. දැන් ගැලීම් සටහනක් දීලා තිනවා මේකට අදාළ පැස්කල් ක්‍රමලේඛය ලියන්න. right. මේකේ පැස්කල් ක්‍රමලේඛය ලියන්නලු. පැහැදිලි නේද? පේනව නේද කට්ටියට? right. පහත දැක්වෙන ගැලීම් සටහන අදාළ පැස්කල් ක්‍රමලේඛය ලියන්න. හරි ලියම් බාණ්ඩේ මීට. right, මේකට අදාළ පැස්කල් ක්‍රමලේඛය. try to write the Pascal program. දැන් මෙතන කියනවා ආරම්භයක් දෙනකොට පැස්කල් වලදී ආරම්භ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. හරි. සංඛ්‍යාව x ලබා ගැනීම. x කියන්නේ විචල්‍යයක් නේ. විචල්‍ය variable declaration එකේ a stage එකේ variable එක declare කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ process එක සිද්ධ වෙන්නේ input output process එක සිද්ධ වෙන්නේ begin end තුල. begin end තුල මේ ටික ස්ථානගත කරන්න ඕනේ. හරි. එහෙනම් ඒක කරන්න බාන්න කොහොමද පටන් ගන්න කියලා. ඉස්සලාම් පැස්කල් එකක් පටන් ගන්න කොහොමද? program. වාර කැමති නමක් දෙනවා මේකට. name එක. කැමති නමක් දෙනවා. මේකට කැමති නමක් දෙනවා. හරි. ඊට පස්සේ within brackets input, output. ඔය ටික නේ semicolon වලින් first line එක අවසන් වෙනවා. ඊට පස්සේ අපි variable එකක් දෙන්න ඕනේ නේ. මේ තියෙන සංඛ්‍යාව x ලබා ගැනීම. x කියන්නේ variable යන්නේ variable declaration එකේදී අපි වා කියනවා. වා කියන්නේ variable declaration. වා x is equal to x කියන්නේ මොකක්ද? x data type is integer. x වල data type එක integer. ආයෙ semicolon එකක් දාන්න. ඊට පස්සේ අදියර වම් begin කෙලින් end එක. මේක ඇතුලේ තමයි input process output එක දාන්න ඕනේ. ඒකත් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාව x ලබා ගැනීම. x ලබා ගන්න එපා. එහෙනම් x දෙන්න එපා. එහෙනම් අපි ඒ අදිරියෙන් දානවා right l එන්නේ නැත්නම් right ඒක මොකක්ද දෙන්නේ? right enter number සංඛ්‍යාව ඇතුළත් කරන්න. හරි. enter number සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා දෙනවා. එතකොට ඔයා සංඛ්‍යාවක් දානවා. සංඛ්‍යාව මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා. අපි මේවා ලියවා මේ වගේ ප්‍රෝග්‍රෑම්. enter number. හරි right එල්ලෙන් enter number.
ඒතර enter number කියලා ඔයාලට කියනවා. ඒතර ඔයා number එක enter කරනවා. ඒතර ඒක read සංඛ්‍යාව ඔයා දාන සංඛ්‍යාව x නේ. ඒක කියව ගන්න. ඒක x කියන විචල්‍ය හැදිලා තියෙනවා RAM එක. RAM එක ඇතුළට මේ x කියන එක වැටෙනවා. ඊට පස්සේ if x less than 0 if x less than 0 x එක 0 ට වඩා අඩුයි නම් then හරි යටින් කියනවා ඍණ සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම අඩුයි නම් ඍණ සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම පමණයි මෙතන දීලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මුද්‍රණය කරනවා කියන්නේ අපි කියනවා WRITE 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 අලුත් රූල් එක ලියන්න ඕන right ln. නැත්නම් අර පරණ රූල් එකම තමයි ලියන්නේ. right ln නෑ පරණ රූල් නෙමෙයි ලියලා පල්ලට යනවා. එතන ln නැහැ කියලා ගැටලුවක් නැහැ උතන. right මොකද්ද ලියන්න ඕනේ? ලියන්න ඕන එක inverted commas negative number. inverted commas අතර දෙනවා. semicolon අවසානයේ. ඊට පස්සේ end එක. ඉතින් මේ වගේ Pascal පොඩි වැඩසටහනක් ලියන්න බොහෝ දුරට දෙනවා අඩුයි සමහරට ඔය වගේ එකක් දීලා ඔකේ කම්ප්ලීට් කරන්න දෙනවා මේ මැද්දේ අඩු ටිකක් දීලා ඒ අඩු ටික මොනවද කියලා අහන්න. ඔය වගේ එකක් ලියන්න දෙන එක ටිකක් අඩුයි දෙනවා. නමුත් ඔය වගේ එකක් ලියා ගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. එතකොට තමයි මේකේ අඩුපාඩු ටිකත් සටහන් කරගන්න පුළුවන්. right ln කියන්නේ මොකද්ද? right කියන්නේ මොකද්ද? variable declaration එක උතන එන්නේ program එකේ නම මොකද්ද? input output line එකක් කොහොමද end වෙන්න ඕනේ? semicolon මේ ටික දැනගෙන තියෙන්න ඕනේ. හරිද සසික? තෙලින හරි අපි 6 වෙනි එකට යනවා. පරිගණකයේ ඇති විශේෂ ලක්ෂණ නිසා එය අපට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. එම විශේෂ ලක්ෂණ 4ක් ලියා පැහැදිලි කරන්න. පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණ 4ක් ලියා පැහැදිලි කරන්න. හරි. පැහැදිලි කරනවා කියන්නේ පොඩෝ ලියනවා එක වාක්‍යයකින් කියනවා මේක. කියන්න බලන්න. පරිගණකයේ තියෙන සුවිශේෂී ලක්ෂණ කවුද කියන්නේ? වේගය right. කාර්යක්ෂම නිර්වදිතාව බහුකාර්ය බව ඔව් බහුකාර්ය බව නිර්වද්‍යතාවය වේගය හරි බහුකාර්ය කියන්නේ පරිගණකයකට වැඩ ගොඩාක් කිරීමේ හැකියාව තියෙනවා versatility the computer can do many tasks at the same time versatile දැන් සමහර මිනිස්සු ඉන්නවා versatile කියන්නේ ගොඩක් වැඩ කරන්න පුළුවන් වේගය ස්පීඩ් කියපුවාම එකම වේගයෙන් පැය 24ක් වුණත් පරිගණකයට දවස් ගාණක් වුණත් කරන්න පුළුවන් මේ වෙහෙසටපත් වෙන්නේ නැහැ. යාට වෙහෙසටපත් වීමක් කියලා දෙයක් නැහැ. හරි. සුරකීමේ හා නැවත ලබා ගැනීම හැකියාව. සුරකීම සහ නැවත ලබා ගැනීමේ හැකියාව දෙනවා පරිගණකයක් සතුව. ඒ කියන්නේ පරිගණකයක අපි කරන වැඩ ටික අපිට සුරක්ෂිතව තියාගන්න පුළුවන්. ඒ කරපු වැඩේ නැවත අපිට වේගෙන් ලබා ගැනීමේ හැකියාව දෙනවා පරිගණකයක් සතුව. හරි. ඒ වගේ මේ ගොඩක් දේවල් පරිගණක සතුව තියෙනවා. ඒතර මේවා චුට්ටක් ඔයාලා බලලා ඒවට උත්තර චූටි පැහැදිලි කිරීමක් කරන්න තියෙන්නේ. ඔයා කරුණු ටික වේගය, නිර්වද්‍යතාවය, කාලීන බව මේ වගේ කියනවනම් ඒ ඇති ප්‍රමාණවත්. ඒ ටික මතක තියෙන්න ඕනේ. right දෙවෙනි එක. ගුවන් යානා පාලන මෙහෙයුම් පද්ධතියක් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කළ නොහැක්කේ ඇයිදයි පැහැදිලි කරන්න. මේක සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කරන්න බෑ මේ එයා flight control system එක. right? සම්පූර්ණ මේක කරන්න බැරි ඇයි? ගුවන් යානා පාලන මෙහෙයුම් පද්ධතියක් සම්පූර්ණ දැන් අපි බැංකුවක ගත්තොත් මුදල් දාන ගන්න එක සම්පූර්ණ දැන් ඔටෝමේට් කරලා තියෙනවා. ආයි කිසිම කෙනෙක්ගේ මැදිහත් වීමකින් තොරව ආට සල්ලි දාන්නත් පුළුවන්, සල්ලි ගන්නත් පුළුවන්. fully automated. නමුත් මේ ආකාශයේ ගමන් කරන ගුවන් යානයක තියෙන එක fully automate කරන්න බෑ. හේතුව මොකද්ද? මේකේ මිනිස්සු ඉන්නේ කාර්ය මණ්ඩලයක් ඉන්නේ.
හරි. පයිලට් කෙනෙක් කියන්නේ පුජ්‍යලෙක්. නේද? මෙයාට ශාරීරික අවශ්‍යතාව දැනෙනවා. මෙයාට වෙහෙසටපත් වෙනවා. මෙයා මොන වගේ තීරණයක් ගනීද කියලා කියන්න බෑ. ඒකට විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. පැසෙන්ජර්ස්ලා ඉන්නවා මේකේ. ඒ නිසා අපිට මේක ෆුලි ඔටෝමේට් කරන්න බෑ. මේ රොබෝවරු නෙමෙයි මේ ප්ලේන් එකේ ගමන් කරන්නේ. හරි. මිනිස්සු ගමන් කරන්නේ. ඒක ලොකු රිස්ක් එකක් තියෙනවා. මේක ෆුලි ඔටෝමේට් කරපුවාම මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද කියලා ලොකු රිස්ක් එකක් තියෙන නිසා තමයි මේක human intervention එක. right human intervention එක තියෙන නිසා තමයි ඒක fully automate කරන්න බැරි. right third one චින්තන හැකියාව සහිත පරිගණක නිර්මාණය කළහොත් මිනිසාට මුහුණ දීමට සිදුවන අහිතකර බලපෑම් හතරක් ලියන්න. චින්තන හැකියාව තියෙන. right we create a machine that has the thinking ability. A machine with the thinking ability. What will happen to people then? ඒ අහිතකර බලපෑම් හතරක් ලියන්න. දැන් තාම මිනිස්සු AI තාක්ෂණය artificial intelligence වගේ දාර ඇල්බර්ට් අයින්ස්ටයින් හැදුවානේ පරමාණු බෝම්බේ හදලා මෙයා ඉල්ලීම් කෙරුවා පරමාණු බෝම්බේ හිරෝෂිමා නාගසාකි ජපානට දාන්න එපා කියලා. කීවා කන්නලව් කෙරුවා මේක කරන්න එපා කිව්වා. කොච්චර එපා කිව්වත් මොකද මේ හිරෝෂිමා නාගසාකි වලට මේ ඇමරිකාවෙන් ගිහින් මේ බෝම්බ අතහැරියා. අතහැරපුවා මේක වැටෙන තැන ඉඳලා කිලෝමීටර 10ක් වටේට සුන්නත් දූවිලි වෙනවා මේ බෝම්බේ දැම්මොත්. ඒ හින්දා ඇල්බර්ට් අයින්ස්ටයින් දන්නවා මේක දැම්මොත් මේ කිසිම ලෝකේ හිතන්නේ නැති මිනිස්සු ඔක්කොටම තුස්නිම් භූත වෙන විනාශයක් වෙනවා කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් විතරයි දැනගෙන හිටියේ. එයා කියලා තිබ්බා, එයා අත්දැකලා තිබ්බේ නැහැ. නමුත් බෝම්බේ දැම්මා. දැම්මා මොකද උනේ? දැම්මු තැන ඉඳලා වටේට කිලෝමීටර 10ක අපේ වෘත්තයක් ගහුවොත් ඒ ඔක්කොම ඩස්ට් කියන්නේ දූවිලි බවට පත් වුණා සියලු දේ. අහුවෙනා වෙනදී දූවිලි බවට පත් කරගෙන ගියා මේක ශනිකව. විශාල හානියක් ලෝකෙට සිද්ධ වුණා. හරි? අන්න ඒ වගේ මේ දෙයක් තමයි සිද්ධ. ඒකට අපි දැන් මේ පරමාණු බෝම්බේ දැන් මේ thinking ability එකක් තියෙන machine එකක් නිර්මාණය කළොත් මොකද වෙන්නේ? What will happen to us? කියන්න බාන්න කරුණු දෙකක් තුනක්. what will happen to මේවා ඉතින් පොතේ නෑ මේවා අපි හිතලා කියන්න ඕන දේවල්. what will happen to people? මොකද වෙන්නේ මිනිස්සුන්ට? දැන් මම වගේ කෙනෙක් හදනවා හිතන්න පුළුවන්. යන්ත්‍රයක් හැබැයි. එයාට අනුකම්පාව, දයාව, කරුණාව එයා සතුව නැහැ. එයා ආදරය කරන්නේ කාටද? එයා ආදරය කරන්නේ මේ වගේ යන්ත්‍ර වලට පමණයි. එයා නිර්මාණය කරන්නේ මොනවද? එයා වගේ මිනිස්සු තමයි එයා නිර්මාණය කරන්නේ. ඒතකොට මොකද වෙන්නේ? මේ ලෝකේ පාලනය යන්ත්‍ර සතු වෙනවා. The control the world will be in the hands of machines. Right? අපේ මේ ලෝකේ පාලනය යන්ත්‍ර අතට යනවා. එතකොට අපි කියලා කෙනෙක් ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. මුළු ලෝකේ පාලනය යන්ත්‍ර අතට යනවා. ඊට පස්සේ ඒ යන්ත්‍ර නිර්මාණය කරන්න පටන් ගන්නවා. machines creating machines. එතකොට ලෝක ජනගහනය මොකද වෙන්නේ? මිනිස්සු ජනගහනය නෙමෙයි ලෝකේ. යන්ත්‍ර ජනගහනයක් ලෝකේ වෙන්නේ. එතකොට අපිට මේ යන්ත්‍රයක ජීවත් වෙන්න පුළුවන් බෑ. අපි කියලා කෙනෙක් නැති වෙලා යනවා. අපි කියලා කෙනෙක් නැති වෙලා යනවා. එතකොට මුළු ලෝකෙම ආක්‍රමණය වෙන්නේ යන්ත්‍රවලින්. ඒකේ මුළු ලෝකයේ අවසානය අපිට දකින්න සිද්ධ වෙනවා චින්තන හැකියාව තියෙන යන්ත්‍රයක් බිහි කරපු දවසේ ඉඳලා මුළු ලෝකයේ අවසානය එතනින් ආරම්භ වෙනවා. ඒකත් වෙයි ඉදිරියේදී. එතකොට ඒකට අදාළ ලක්ෂණ තමයි ඔයාලා ලියන්න ඕනේ. අපිට වෙන හානි ඕන තරම් ලියන්න පුළුවන්. හරි? ඕන තරම් ලියන්න පුළුවන්. අනුකම්පාව දයාව නැති යන්ත්‍ර බිහිවීම තුළින් මේ ලෝකයට මේ මිහි පිටට මේ මිහි කතට වෙන අහිතකර ප්‍රතිඵල මෙහාන්. ඒ වගේ හතරක් ලියන්න. දැන් කල්පනා කරන්න ඕනේ යන්ත්‍රයක් බිහි කරොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඒක ඉදිරිය අනාගතයේදී වෙයි. කාටවත් කියන්න බෑ වෙන්නේ නැහැ කියලා. මේ යන තත්ත්වයන් උනන් මේ දේ වෙනවා. නේද? හරි. ඊළඟ එක. හතරවෙනි එක. පරිගණක ජාලගත කිරීමෙන් සම්පත් පොදුවේ පරිහරණය කළ හැකිය. මෙම ප්‍රකාශය හා ඔබ එකඟ වන්නේද? හේතුව පැහැදිලි කරන්න. පරිගණක ජාලගත කිරීමෙන් සම්පත් පොදුවේ පරිහරණය කළ හැකිය. මේ ප්‍රකාශය ඔබ එකඟ වන්නේද? හේතුව පැහැදිලි කරන්න.
what do you say? එකඟ වෙනවද නැද්ද? මොකද කියන්නේ? පරිගණක ජාලගත කිරීමේ මේ වත්සල ඇහුන්නේ මට. අපිට එකඟ වෙන්න සිද්ධ වෙනවා. අද මුළු ලෝකෙම ජාලගත වෙලා තියෙන්නේ. මුළු ලෝකේ විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙන්නේ පරිගණක ජාල හරහා. ඒ හින්දා මුළු ලෝකෙම අද මම ලංකාවේ බැංකුවකින් සල්ලි යන්ත්‍රයක් හරහා ගන්නකොට මුළු ලෝකෙම තියෙන බැංකු පද්ධතියේ මේ තොරතුරු අප්ඩේට් වෙනවා. හරි. එච්චරට මුළු ලෝකෙම ජාලගත වෙලාද තියෙන්නේ. ඒතොර ඒ නිසා පරිගණක ජාලගත කිරීමේ සම්පත් පොදිය පරිහරණය කළ හැකිය. මේ ප්‍රකාශ සමග එකඟ වන්නේ yes I agree with this ඒකට හේතු දක්වන්න. හේතුව පැහැදිලි කරන්න. මොකක්ද හේතුව? එකඟ වීමට හේතුව. හේතුව වන තරම් තියෙනවා. මොනවද? අපිට මුළු ලෝකයේම රටවල් විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා, ග්ලෝබල් විලේජ් එකක් බවට මුළු ලෝකයෙන් පත් වෙලා තියෙනවා මේ ජාලගත වීම තුළින්. ඒතර අපේ මූල්‍ය ගනුදෙනු ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්ස් ඔක්කොම මේ හරහා කෙරෙන්නේ. ඒතර අපි ගෙදර ඉන්න සීට් එකේ ඉඳගෙන ව්‍යාපාරිකයෝ ඊ-කොමර්ස් යටතේ ඊ-කොමර්ස් කියන්නේ වාණිජය. වාණිජය යටතේ තමන්ගේ සියලු කටයුතු කරගන්නේ තමන්ගේ ගෙදර සීට් එකේ ඉඳගෙන ඔන්ලයින්. හරි. මේ මොකද්ද? ජාලගත වීම නිසා. හරි. අද ලෝකේ දැන් අපි මොකක් හරි මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත් ඒ මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ දන්නවා එයාලගේ වාහන ලංකාවේ කොච්චරක් තියෙනවද කියලා එයාලා දන්නවා. ජාලගත වීම තුලින්. හරි. මේ වාහන ඔක්කොම එයාලා මේ නෙට්වර්ක් කරලා තියෙනවා. හරි. ගුවන් යාන නිෂ්පාදනය කරන ආයතනයක් ගත්තාම එයාලගේ ගුවන් යාන මොන රටේ කොයි ප්‍රදේශෙද දෙන්නේ කියලා එයාලා කියනවා. මේ තැන දැන් මේ අපේ ගුවන් යානේ තියෙනවා කියලා. එච්චරට මේ ජාලගත වීමක් ලෝකයේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ වගේ එක දෙයක් නෙමෙයි මේ හැම දෙයක්ම ජාලගත වීම තුළින් විශ්ව ගම්මානයෙන් බවට පත් වීමට මේ පරිගණක ජාලගත වීම හේතු වෙලා තියෙන ඒ සම්පත් පොදුවේ පරිහරණය වීම ඒ යටතේ අපි අවබෝධ කරගත යුතුයි. right 7 වෙනි ප්‍රශ්නය. පහත දී ඇති සංඛ්‍යා වරහන් තුල ඇති සංඛ්‍යා පාදයට පරිවර්තනය කරන්න. right කරන්න බෑන් ටක් ගාලා. පහත දී ඇති සංඛ්‍යා වරහන් තුල ඇති සංඛ්‍යා පාදයට පරිවර්තනය කරන්න. 223 10 පාදයට. 223 8 පාදයට. right 223 10 පාදයට. 233. That is in base 8 into decimal number system. This in base 8. Make a decimal කරන්න. What is the easiest method? මේක decimal කරන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද? What is the easiest method? මේ තියෙන්නේ 8 to power of 0. මේ තියෙන්නේ 8 to power of 1. මේ තියෙන්නේ 8 to power of 2. ඒ කියන්නේ මෙතන තියෙන්නේ එක ඒවා. මෙතන තියෙන්නේ 8 ඒවා. මෙතන තියෙන්නේ 64 ඒවා. එහෙනම් 64 ඒවා දෙකයි මෙතන නේ. 64 ඒවා දෙකයි. 128යි. 8 ඒවා 3යි. 8 වරක් 3 24යි. එක ඒවා 3යි. 3. You put them together. 12, 13, 14, 15. 1 is the remainder. 5, 1. 155 is the answer. Or you can take 2, 3, 3 in base 8. Make a binary කරගන්න.
the other method. 0, 1, 1, 0, 1, 1, 0, 1, 0. 1, 0, 0, 1, 1, 0, 1, 1. මේකනේ binary එක. මේ binary එකේ ගන්න මේක 1 2 4 8 16 32 64 128. 128 16 8 2 1 එකතු කරනවා. 8 you will 14 14 22 25 25 2 is the remainder 2 4 5 1 up there then 155 you get again ආයෙත් එකයි 5 එනවා. ඒක ඔය මොකක් හරි ක්‍රමයක් භාවිතා කරලා මේක හදලා මේ ක්‍රමය පෙන්නන්න චුට්ටක් හදන විදිහ. that is what you can do. මේවා comparisons. මේ වැඩි හරියක් compare කරන එකයි කරන්නේ. ගණන් හදන්න ගියොත් තමයි වරදින්නේ. You have to do comparisons. Then computer ඇතුලේ inside the computer everything is compared. It does comparisons. Comparisons කියන්නේ logical comparisons කරන්නේ. කර output එක දෙනවා. තා වේගෙන් යා වැඩ කරන්නේ comparisons හරහා. අපිත් comparisons හුරු වුණොත් අපිට සසඳුන්කාරක හුරු වුණොත් අපිට වේගෙන් ගණන් හදලා උත්තර දෙන්න පුළුවන්. Right, next one. Number 2. ඒක කියනවා 11012ද? 10 පාදේ දෙකේ පාදයට හරවන්න. හරි ඒක කරන්න බලන්න. ටග්ගල දෙකේ පාදයට හරවන්න මේක. 1 1 0 1 2 දෙකේ පාදයට හරවන්න. That is to binary. You divide that by 2. 5 5 6 remainder 0 2 2 7 1 8 0 again 1 3 18 means 9 0 again 2 6 1 is the remainder, that will come up to 9, 1 is the remainder. 2 3 4 1 is the remainder. 2 1 7 no remainder. This will be 8 1 is the remainder. 4 0 remainder. 2 no remainder. Here 2 1 no remainder. 2 0 1 is the remainder. You write it bottom up liyan. That will come up to 1 0 0 0 1 0 1 1 0 0 0. Is it right or wrong? One. බලමු ඒක හරිද වැරදිද කියලා. සර් 5506 නේද? 5506 නේද එන්නේ. හරි වැරදිලා ඔයාලා හරියට හදන්නකෝ මම චුට්ටක් බලලා කියන්නම් මොකක්ද එන්නේ උත්තරේ කියලා. Right, I will decimal එක. Scientific programmer that is given 1 1 0 right. හරි මට උත්තරේ කියන්න කවුරු හරි? රත් එක්කෙනෙක් උත්තරේ කියන්න. අද පෙක්කනේ මම වරද්දලා තියෙනවා මෙතන ඈ. දැන් මෙතන error එක තියෙන්නේ. In here it should be 5 then 10 5 මෙතන මේකට නෑ කියලා එන්න බෑ. මේ වෙන්න ඕනේ. Okay, no, දෙවෙනි එක එතන ඉඳලා යනකොට ආයෙ වරදිනවනේ. රයිට් කියන්න කැල්කියුලේට් කරපු කෙනෙක් කියන්නේ මට. උත්තරය අපේක.
මේක තමයි මම කැල්කියුලේටර් එකෙන් ගහපුවම ආපු උත්තරේ. හරිද? ඒකෝණ චෙක 2 4 8 16 32 64 120 256 512 1024 2056 4112ද 4012 නේද 56 4012 8000 24ද හරිද හරිද ආවා Terus ada nih Hardas anu ini Hardas anu Hardas kasih Hari uttar yavada right okay let's move to the next one 11011 in base 16 මේක අටේ පාදයට හරවන්න ඕනේ 1 1 16 පාදයට හරවන විදිහට ටක් ගාලා කියන්නේ 16 පාදයෙන් තියෙන අටේ පාදයට හරවන්න කියනවා මම බයිනරි කරගන්න මේක බයිනරි කරපුවාම 0001 this one 0001 this one 0000 this one 0001 0001 කොහොමද බයිනරි කරපුවාම ඒක නැවත ලියනවා 10001000 0001 ලියලා ඊට පස්සේ ඒක තුනේ කොටස් වලට කඩනවා දකුණු පැත්තේ ඉඳලා 1යි 2යි 3යි 4යි 5යි එතන මොන බින්දුවක් දාගන්න ඊට පස්සේ කරනවා 1.2 then මේක තමයි octal number this is the octal number ඔන්න ඒ විදිහට comparisons භාවිත කරන්න පුළුවන්. හරිද ඒක? right වෙලාව යනින්ද මම ඊළඟ එකක් කරනවා මොකද්ද 1025 10 පාදේ දෙකේ පාදයට හරවන්න ඕනේ. දෙකේ පාදයට හරවන්න ඕනේ. හරි ඒක අපි හරියට කරගෙන යමු ආයි. You have to divide that by how many 2s in 10 5 how many 2s in 2 1 how many 2s in 5 2 remainder is 1 then again by 2 how many 2s in 5 2 1 is the remainder 5 1 is the remainder 6 no remainder 1 2 remain 1 16 means 8 no remainder again you get 6 4 no remainder again 3 2 no remainder again 16 no remainder again 8 no remainder again 4 no remainder again 2 no remainder again 1 no remainder again 0 1 is the remainder so you have to write it bottom up liyanne 1 2 3 4 5 6 7 8 9 zeros
This is what you get. This is the answer. This is in base 2. ඔන්න ඔය විදිහට කොහොම හරි මේ උත්තර ටික මේක ගැනීම තමයි වැදගත් වෙන්නේ. Right? Let's move to the next one. It is cat යන වචනය යතුරු පුවරුව භාවිතයෙන් පරිගණකයට ඇතුළු කළ විට එය පරිගණකයේ තේරුම් ගන්න ආකාරය ලියන්න. cat කියන වචනය පරිගණකයට ඇතුළු කරපුවම මේක පරිගණකයේ තේරුම් ගන්න ආකාරය ලියන්නද? කොහොමද මේක ලියන්නේ? පරිගණකයේ තේරුම් ගන්න ආකාරය ලියන්නද? ඒතර අපි දන්නවා මේ පරිගණකයට මොන දේ ඇතුළත් කරුවා. ඒක යා තේරුම් ගන්නේ කොහොමද? බයිනරි වලින් තේරුම් ගන්න. බින්න. පරිගණකයේ මේක තේරුම් ගන්නේ බයිනරි වලින්. එහෙනම් මේ cat කියන එක පරිගණකයේ කොහොමද තේරුම් ගන්නේ කියලා තමයි වගින් අහන්නේ. එහෙනම් කියන්න බෑ ඒක. කොහොමද පරිගණකයේ මේක තේරුම් ගන්නේ? ටග්ගලියන් cat කියන එක පරිගණකයේ කොහොමද තේරුම් ගන්නේ? cat යන වචනේ යතුරු පූර්ව භාවිතයෙන් පරිගණකයට ඇතුළු කළ විට පරිගණකයේ තේරුම් ගන්න ආකාරය ලියන්න. එතකොට අපි දන්නවා මේ ASCII ASCII කියන්නේ American Standard Code for Information Interchange. එතකොට මේ keyboard එකේ තියෙන සෑම අනුලක්ෂණයකට ASCII value එකක් දීලා තියෙනවා. capital A වලට දීලා තියෙන්නේ මොකක්ද කියන්නේ? What is the ASCII value of capital A? ASCII value of capital A? 65. What is the ASCII value of simple A? 97. What is the ASCII value of 0? 49 වගේ මතකයි yes. මේ ටික මතක තියාගන්න ඕන හැම කෙනෙක්ම විභාගයට යන අය. එතකොට මෙතෙන්දී නම් ඔයාලට සාධාරණයක් ඉෂ්ට කරලා දෙනවා C වල ASCII value එක 67, A is equal to 97 ආ දීලා තියෙනවා. T is equal to 116 ASCII value දීලා තියෙනවා. එහෙනම් ඔයා CAT cat කියන එක මේවා බයිනරි කරලා ලියන්න. මේවා බයිනරි කරලා ලියන්න. දැන් C වල 67යි නම් ඔයා C වල බයිනරි කලේ දැන් 64ක් මෙතෙන්ට ගත්තා. ඊට පස්සේ 67න් ඉතුරු 3යි. එහෙනම් 32 නේ 16 නේ 8 නේ 4 නේ 2 තියෙනවා 1 තියෙනවා. ඕන් ASCII value එක. 1 2 ඕන් ඔක තමයි ASCII value එක මොකේද මේ C වල. A වල 97යි. 97යි කියපුවාම 64 එකයි. ඉතුරු කීයද? මෙතනින් 64ක් ගියාම ඉතුරු කීයද? ඉතුරු කීයද කියන්නකො? 33යි. 33න් ආයෙ 32 තියෙනවා. ඊට පස්සේ ඒකේ ආයෙ 16 නේ 8 නේ 4 නේ 2 නේ 1 තියෙනවා. ඕකනේ මේ ඒකේ නිතස් T ගන්නවා. T වල 116 නේ. 116 ගත්තාම මෙතන තියෙනවා 64ක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු එකේ 32 තියෙනවා 16 තියෙනවා ඊට පස්සේ ඉතුරු වෙන්නේ 116 64 32 16 8නේ 4 තියෙනවා ඒතර 116 මෙතන ඉඳලා බලන්න මෙතන 64යි මෙතන 32යි මෙතන 16යි මෙතන 4යි. මේ ටික එකතු කරපුවම 116 එන්න ඕනේ. 4යි 8යි 16යි 18න් කියදෙන්නේ. 64 32 හරි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. 6යි 7යි හරි 116 එනවා. 116 එනවා. ඒතර මේ ටික තමයි. මේ තියෙන ASCII කේද ටික. ඒතෝ ඔය ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕන විභාගෙදී. හරි? ඊට පස්සේ ඒ cat කියන වචනය අන්තිමට ලියනවා CAT cat කියන වචනය සමානයි 1000011 110001 111010
මේ ටික තමයි cat කියන වචනේ. ඕක එක දිගට ලියන එකයි තියෙන්නේ. This is the word cat. cat කියන එක පරිගණක ඇතුළට යන විදිය. පරිගණකයේ cat කියන එක තේරුම් ගන්න විදිය. ඒකට ඔයාලා හිතන්න අපි දෙන ඔක්කොම අකුරු ටික ওই විදිහට තමයි පරිගණකයේ තේරුම් ගන්න. ඒක ඉතාල වැදගත් වෙනවා අපි මේ අවබෝධ කරගන්න. right. පැහැදිලිද ඒක? Is it clear to you? නිසුල? නදීෂණ? ප්‍රශ්න දෙනවා ගහන්න right තුන්වෙනි එක. A සමානයි P and Q bar plus Q O P bar full bar. බූලියන් ප්‍රකාශනයට ගැලපෙන තාර්කික පරිපථය ගොඩනගන්න. මේක තාර්කික පරිපථය අඳින්න ඕනේ. හරි. අඳින්න බෑන් පරිපථයටක් ගාලා. right අපි ආදාන කීයද? ආදාන P Q කියන ආදාන දෙක තියෙනවා. එතකොට P මෙහෙම ගමන් කරනවා, Q එක මෙහෙම ගමන් කරනකොට Q එක Q බා කරන්න ඕනේ. හරි. ඊට පස්සේ A දෙන්න AND gate එකක් තුලින් ගමන් කරනවා. AND gate එකකින් ගමන් කරනවා. එතකොට මෙතනදී නිර්මාණය වෙනවා P and Q bar. P and Q bar අපි ගත්තා. ඊට පස්සේ ආයෙ පැත්තකට එනවා Q O P bar. Q O P bar. එතකොට Q මෙතනින් සම්බන්ධ වෙන්නේ. Q O P bar. එහෙනම් Q O නෙන්න ඕනේ. එහෙනම් Q මෙතනින් යනවා. O P bar. ඊට පස්සේ P එක මෙතනින් සම්බන්ධ වෙනවා. ඒක බා වෙන්න ඕනේ මෙතෙන්ට. O නිසා ඒක O gate එකක් තුලින් ගමන් කරනවා. right. එහෙනම් මෙතෙන්ට එනවා Q O P bar. ඔන්න එකක් ආවා. ඊට පස්සේ ඒක ආයේ not gate එකක් තුලින් ගමන් කරන් තියෙනවා. මේක ආයේ not gate එක කියන්නේ. ඒන්න ඔයාට ඒක කෙලින්ම මෙතන මේ මෙහෙම දාන්න පුළුවන්. මෙහෙම දාලා ගත්තා නම් මේක full buy එකත් එතෙන්ට එනවා.
full bar එකත් එතෙන්ට එනවා. ඊට පස්සේ A එන ප්‍රකාශ දෙක ආයි O ගේට්ටුව තුලින් ගමන් කරනවා මේ එන්නේ. එතකොට එනවා අවසාන එක P and Q bar O මෙතනින් ලැබෙනවා Q O P bar full bar. කොහොම ප්‍රකාශය ලැබෙනවා. ඒ ප්‍රකාශනේ දීලා තියෙන්නේ. ඒ ප්‍රකාශය දීලා තියෙන්නේ. ඒතර මේක තමයි ලොජික් ඩයග්‍රෑම්. මේක තමයි ප්‍රකාශය දීලා තියෙන්නේ. මේක සත්‍යතාවයක් වඳින්න කිව්වොත් ඒකත් ඔයාලට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා තාර්කික පරිපථයට ආදාන 6ක් ඇත. මේව පරිපථයට මෙතන මේ ඉහත කියන තාර්කික පරිපථයකට ආදාන 6ක් ඇත. දැන් මෙතන ආදාන කීයද? මෙතන ආදාන දෙකනේ. තාර්කික පරිපථයකට ආදාන 6ක් ඇත. මේව පරිපථයට යොමු කරන එකිනෙකට වෙනස් ආදාන ක්‍රම කීයක් තිබේද? ආදාන කියන්නේ මේ ආදාන ක්‍රම කියලා මේ හඳුන්වන්නේ ඒක පැටලි සහිත අනුලක්ෂණ ගණන. අනුලක්ෂණ ගණන. කීයද? ගයනි. දැන් උඩ එකේ අනුලක්ෂණ ගණන නම් 4යි. මොකද ආදාන දෙකනේ තියෙන්නේ. But in the fourth one there are 6 inputs. ඉංග්‍රීසි අකුරු 6කින් තමයි input එක දෙන්නේ. එහෙනම් නිර්මාණය වෙන අනුලක්ෂණ ගණන කීයද? කීයද අනුලක්ෂණ ගණන? කවිෂ තිලින අචින්ත තීක්ෂණ අනුලක්ෂණ ගණන කීයද? ආදාන 6යි නම් අපි ද්විමේය සංඛ්‍යානේ භාවිතා කරන්නේ එහෙනම් 2 6 වෙනි බලය 2 to power of 6 2 to power of 6 කීයදනේ 64යි 64 හරි දැන් ඔයාලා දන්නවනේ BCD වල ආදාන ගණන කීයද BCD වල ආදාන 4නේ 4යි කියන්නේ අනුලක්ෂණ 16යි ASCII වල ආදාන 7යි අනුලක්ෂණ 128යි එක්සඩික් වල ආදාන 8යි අනුලක්ෂණ ගණන 256යි යුනිකෝඩ් වල ආදාන 16යි අනුලක්ෂණ ගණන 216 වෙනි වලේ 65536යි අන්න ඒවා මේ තේරුම් ගැනීම වැදගත් වෙනවා විභාගෙදී අහන ප්‍රශ්න වලට උත්තර සපයන්න right okay what is it right right අද පේපර් එක දෙවන වාර පරීක්ෂණ 2009 විෂය නිර්දේශන සැලසූ ඉලක්ක ප්‍රශ්න 11 ශ්‍රේණිය right 1 2 3 4 5 6 ටග්ගල උත්තර ගන්න කොස්මන්ති නේද
සර් ඇහෙන්නේ නැහනේ. පුතේ ගොඩක් වෙලාද මේ මයික් එක ඔෆ් වෙලා? ඔව් සර්. අපරාධ හරි පුතේ ඔෆ් වෙලා මෙහෙන් තිබ්බේ මටත් මතක නැහැ කොයි වෙලේද ඔෆ් කරුවේ කියලා. මේ මුලින් ඉඳලම පැහැදිලි නැද්ද කියපු ටික? නෑ සර් පළවෙනි එකේ ඉඳලා නෑ. කවුරු ජීවනේ රයිට් මම මේ මගේ ප්‍රධාන මොනිටර් එකේ නෙමෙයි ඉන්නේ පුතේ අනිත් මොනිටර් එකේ ඉන්නේ ඒකෙන් මේ ඔෆ් කරලා තිබ්බේ හරි සමා වෙන්නේ පළවෙනි එකේ උත්තරේ මොකද්ද වියදම් අඩුවීම දෙවෙනි එකේ උත්තරේ පුජ්‍යල සංඛ්‍යාංක සහයක තුන්වෙනි එකේ උත්තරේ පහත ඒවායින් ලක්ෂ්‍යූපාංගයක් නොවන්නේ තීරුකේත කියවනය හතරවෙනි එකේ පහත ඒවා අතරින් කියවන ලියන ප්‍රකාශ ආයතන හඳුන්වන නිවැරදි අක්නම් වන්නේ CDRW නැත්නම් DVDRW ඔබේ ප්‍රතිබිම්බය සමග සවිහිවි සාකච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කළ උපාංගය වන්නේ වෙබ් කැමරාව. දැන් මේක තමයි අපි කරන්නේ. වෙබ් කැමරාව. මගේ ප්‍රතිබිම්බය තමයි ඔයාලට ලැබෙන්නේ. දුරස්ත නගර දෙකක් අතර සමාගම් කාර්යාල දෙකක් ඇත. එමෙ එක් එක් කාර්යාල කටයුතු සඳහා වෙන වෙනම ජාල ඇත. එම ජාල දෙක සම්බන්ධ කිරීම සඳහා වඩා සුදුසු සංනිවේදන මාධ්‍ය. ඒ කියන්නේ නගර දෙකක් අතරේ තියෙන ජාල පරිගණක ජාල දෙකක් සම්බන්ධ කරන්න භාවිතා කරන්නේ ප්‍රකාශ තන්තු රැහන් ෆයිබර් ඔප්ටික් ජාල සම්බන්ධ ADSL යන අක්නමින් හඳුන්වන්නේ asymmetric digital subscriber ළමින්. ඒ කියන්නේ වේගවත් අන්තර්ජාල සැපයීමක් තමයි ADSL කියන්නේ. පුජ්‍යල පරිගණකවල භාෂා බොහෝමයක් අනුලක්ෂණ නිරූපණය කළ හැකි කේත ක්‍රමය යන්නේ. ඒ කියන්නේ භාෂා ගණනාවක අනුලක්ෂණ නිරූපණය කරන්න පුළුවන් කේත ක්‍රමය යුනිකෝඩ් කේත ක්‍රමය. 36 අෂ්ටමය සංඛ්‍යාවට සමාන ද්විමය සංඛ්‍යාව වන්නේ 36ට අෂ්ටමය සංඛ්‍යාවට ද්විමය සංඛ්‍යාව වන්නේ. සංකල්ප කියන්න පුළුවන් 6 ගත්තාම 6 ආරයි කියන එකද උත්තරේ කීයද කියන එකද උත්තරේ ඕෂද 36 යන අෂ්ටමය සංඛ්‍යාවට සමාන ද්විමය සංඛ්‍යාව සංකල්ප ගන්න පුළුවන්. අපි 36 ගත්තාම 36 අටේ පාදයෙන් ද්විමය කරනවා. ආය කියන්නේ 110. 3 means 0 1 1. එතනින් අපි මුල් 0 කපලා දානවා 1 1 1 1 0. This is the binary number equivalent to 36. Right, next one. මෙගාබයිට් එක මෙගාබයිටයක් මෙගාබයිටයක් සමාන වෙන්නේ මොකේද කියනවා පල්ලෙහායි. මෙගාබයිටයක් සමාන වෙන එක. ආන උත්තරේ ගන්න. මොකද උත්තරේ? මොකද උත්තරේ? උත්තරේ කියන්නේ 1 MB. What is the answer? Kavisha.
දැන් ඔයාලා ගත්තොත් bit එකක් කියලා කියන්නේ බිංදුව හරි එක හරිනේ. bit එකක් කියන්නේ බිංදුව හරි එක හරි. ඔයාට කියනවා 1 byte දෙකේ බලයක් විදිහට පෙන්වන්න කියනවා. කොහොමද පෙන්වන්නේ? 1 byte දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරන්න කියනවා මේ භාගයෙන්. කොහොමද පෙන්වන්නේ? bit වලින් 1 byte කියපුවාම bit වලින් පෙන්වන්න කියනවා දෙකේ බලයක් විදිහට. කොහොමද පෙන්වන්නේ? 1 byte කියන්නේ 8 bits නේ. එහෙනම් ඒක අපි දෙකේ බලයක් විදිහට 8 bits පෙන්වන්නේ කොහොමද? 2 to the power of 3. 2 to the power of 3. 2 to the power of 3 bits කියන්නේ කීයක්ද? 1 byte. ඔක තේරුම් ගන්න ඕනේ. 2 to the power of 3 bits කියන්නේ 1 byte. මේක තේරුම් ගන්න ඕනේ. ඒතර මෙතනදී යන්නේ 1 MB. 1 MB. MB එකක් මොනවයින්ද පෙන්වන්න කියන්නේ? byte වලින්. එහෙනම් 1 MB කියපුවාම MB එක ඇතුලේ මොනවද තියෙන්නේ? 1024 KB නේ තියෙන MB එක ඇතුලේ. 1024 KB තියෙන MB එක ඇතුලේ. හරි. එහෙනම් 1024 KB කොහොමද පෙන්වන්නේ මේ දෙකේ බලයක් විදිහට? එක්දාස් 24 2 to the power of 10. 2 to the power of 10. 2 to the power of 10 කියන්නේ byte 1024. byte 1024 kilobyte එකක්. kilobyte 1024 megabyte එකක්. එහෙනම් 2 to the power of 10 ආයෙන්න ඕන. මෙතනින් 1024ක් එනවා. මෙතනනොත් 1024ක් එනවා. ඒතර මේකෙන් වෙන්නේ 1 MB නිර්මාණය වෙන්නේ. 1 MB. එහෙනම් 1 MB වලට අපි කියන්නේ 2 to the power of 20. 2 to the power of 20 කියන්නේ 1 MB. byte දෙකේ 20 වෙනි බලය කියන්නේ 1 MB. byte දෙකේ 30 වෙනි බලය කියන්නේ 1 GB. byte දෙකේ 40 වෙනි බලය කියන්නේ 1 TB. ඕවා මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගත්ත අයට මේකට මේක හරියට ගන්න පුළුවන්. You can get this. ඒක bit ගානකට හරවන්න කිව්වම ආයෙත් දෙකේ තුන්වෙනි බලයට යන්න වෙනවා. හරි. මේක දැන් මම මේ කියලා තියෙන දේවල් නැවත බල හිමීට disconnect උන්නේ නැද්ද? හරි right. හරි එහෙනම් තව අපි එකක් බලමු 11 වෙනි එක 14 base 10 යන සංඛ්‍යාවේ ද්විමය හා අෂ්ටමය අගයන් වන්නේ. කියන්න බලන්න අවසානයේකට උත්තරේ. මේකේ ද්විමය සහ අෂ්ටමය සංඛ්‍යා. මෙතන ද්විමය නම් 32 තියෙනවා 8ක් ඉතුරුයි 16 නැහැ 8 තියෙනවා 4 2 1 නැහැ. අටේවා ගන්න නම් මොකද්ද? 8 වරක් 40යි එකක්වත් ඉතුරු නැහැ 50යි. එහෙනම් උත්තරේ එන්නේ දෙවෙනි එක. Answer is the second one. Answer is the second one. Right? එහෙනම් උත්තර දෙකක් කරමු ළමයි වුන් ටිකක් අඩු නම් මම 9:30 කියලා දාලා තිබ්බේ. ඒක අපි 11 වෙනි එකට නිකන් කෙරුවා. right. හරි එහෙනම් අදට ටික ඇති. ඔය වගේ ටිකක් කරන්න මම මේ ප්‍රශ්න පත්‍ර කරලා ඉවරනට පස්සේ ඔයාලා group එකට දානවා. වීඩියෝ link ටිකක් දානවා YouTube link ටිකක්. ඒකට ඒවත් බලන්න. බලලා නැවත මේ ටිකේ මේ වැඩ කරලා සූදානම් වෙන්න මේ ඉස්කෝලේ එක දවසක්වත් එන්න බැරි වුණත් ඔයාලට විභාගෙ තියෙනවා. හරි. ඔයාලට විභාගෙ තියෙනවා. ඒ නිසා
මුල් විභාගෙ තියද්දිත් ඉතින් මේ කොරෝනා ඒවා මේවා තිබ්බා කියලා ලේසි වෙන්නේ අර වෙනද තියෙන මට්ටමෙන්න තියෙනවා. හරි. එහෙනම් ඒවට සූදානම් වෙන්න වැඩ කරන්න. රයිට් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.